අයිබෝන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022-2023 තක්සේරු වර්ෂය සඳහා ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය සම්පූර්ණ කිරීම සම්බන්ධ වැඩසටහන දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ. මේ ප්‍රසන්ටේෂන් එකේ ඇස්තමේන්තුගත ආදායම් බදු ප්‍රකාශය සම්බන්ධයෙන් හැඳින්වීමක්, ඊළඟට සාමාන්‍ය උපදේශ, ඊළඟට ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය සම්පූර්ණ කිරීම සිදු කරන ආකාරය, ඊළඟට ත්‍රිමාසික වාරික ගෙවීම් කොහොමද ගණනය කරගන්නේ, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම පැහැර හැරියොත්, වැරදි සිදු වුණොත් ආදායම් බදු පනත අනුව මොනවද දඬන කියන්නේ, ඊළඟට මේ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් අපි අද ඔබට පැහැදිලි කරනවා. අපි එනම් මෙතෙන් සිට ඒ සම්බන්ධයෙන් ඉදිරියට යමු. දේශීය ආදායම් පනතේ 90-91 වගන්ති ප්‍රකාරව සෑම තැනැත්තෙක්ම තක්සේරු වර්ෂයක් සඳහා ඇස්තමේන්තුගත ගෙවිදු බදු ප්‍රකාශයක් ලබා දෙන්න ඕනේ. ඒක ලබා දෙනකොට ඒ සෑම තැනැත්තෙක්ම තමන්ගේ තක්සේරු කළ හැකි ආදායම මත ත්‍රිමාසික වාරික වලින් වාරික 4ක් ඒ තක්සේරු වර්ෂයට අදාළ බද්ද ගෙවන්න ඕනේ. පළමු ත්‍රිමාසික වාරිකය ගෙවන අවස්ථාවේදීම මේ වගන්ති වලට අනුව ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය අපි මෙතෙන් සිට ඒකට සෙට් කියලා හඳුන්වමු. මේ වාර්තාව බාර දෙන්න ඕනේ. ඒ කියන්නේ පළමු ත්‍රිමාසික වාරිකය ගෙවන්න තියෙන්නේ අගෝස්තු 15 2022. එතකොට එදාට පෙර මේ සෙට් වාර්තාව ලබා දෙන්න ඕන. සෙට් වාර්තාව සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කරන්න පෙර ආතුව මේ සෙට් වාර්තාව මේ වෙනකොට බදු ගෙවන්නන් වෙත එහෙම නැත්නම් ලියාපදිංචි තැනැත්තන් වෙත නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මාර්ගගත ක්‍රමයට සෙට් වාර්තාව බාර දෙන්න සම්බන්ධ වෙන සියලුම තැනැත්තන්ට තමන්ගේ මාර්ගගතව අපේ දෙපාර්තමේන්තු වෙබ්සයිට් එකට ඇතුල් වෙලා සෙට් වාර්තාව ඩවුන්ලෝඩ් කරගෙන ඒක සම්පූර්ණ කිරීමේ පහසුකමක් මේ වෙනකොට ලබා දීලා තිනවා. ඊට අදාළ මාර්ගෝපදේශ දෙපාර්තමේන්තු වෙබ්සයිට් එකේ සඳහන් කරලා තිනවා. ඔබ මේ වාර්තාව මෙවර 2022-23 වාර්තාව ඔබට තැපෑලෙන් ලැබිලා තිනවා නම් ඔබ පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න පුළුවන් මේ පාර මෙවර වාර්තාව සම්බන්ධයෙන්. මොකද වාර්තාවේ පිටිපස්සේ ප්‍රකාශය සිදු කරන තැන කැන්සල් කියලා සීල් එකක් ගහලා තිනවා ඔබට තැපෑලින් ලැබිච්ච වාර්තාවේ. ඒක කන්ෆියුස් වෙන්න එපා. මොකද පෙර වාර්තාවල මේ මුද්‍රණය තියෙන්නේ අදාළ ලියාපදිංචි තැනැත්තාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විතරයි. ලියාපදිංචි තැනැත්තා වෙනුවෙන් වෙනත් නියෝජිතෙක් මේ ප්‍රකාශය සිදු කරා නම් ඔහුට ප්‍රකාශය සම්බන්ධයෙන් අසං කරන්න ස්ථානයක් නොතිබිච්ච නිසා අපි මෙවර නැවත ඒ ප්‍රකාශයේ කොටස් දෙකකින් නියෝජිතෙක් ප්‍රකාශය සිදු කරා නම් අසං කරන්නත්, ලියාපදිංචි තැනැත්තා කරා නම් අසං කරන්නත් වෙනම සඳහන් කළා. ඒ නිසා ඒ සෙට් වාර්තාවේ දෙවන පිටුවේ කැන්සල් කියලා තියෙන කොටසට අදාළ මුද්‍රණය ඔබට ලැබෙන සෙට් වාර්තාව සමග ලැබෙන බදු බර ක්‍රෙඩිට් ෂෙඩියුල් එකේ පිටිපස්සේ අතුලත් කරලා තියෙනවා. ඒ නිසා කැන්සල් කියන එකෙන් අදහස් කරන්නේ සෙට් වාර්තාව කැන්සල් කියන එක නෙවෙයි. අපේ රටේ මේ වෙනකොට පවතින මේ කඩදාසි හිඟ ඒ වගේ ප්‍රශ්න නිසා මේ අපතේ යෑම වළක්වා ගැනීම සඳහා අපි බදු බර වාර්තාවේ පිටුපස ප්‍රකාශය අතුලත් කරලා තියෙනවා. හැබැයි ඔන්ලයින් සිදු කරන කට්ටියට මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඒක කන්ෆියුස් වෙන්නේ නැහැ. ඔන්ලයින් වල ඒ ප්‍රශ්නේ නැහැ. මම මුලින්ම ඒක පැහැදිලි කරා. ඊළඟට මේ සෙට් වාර්තාව සම්පූර්ණ කරලා වට ඔන්ලයින් සබ්මිට් කරන්න පුළුවන්. ඔන්ලයින් සබ්මිට් කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන මාර්ගෝපදේශ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ ඇතුළත් වෙලා තියෙනවා. එතකොට එහෙම නොවන කට්ටිය, ඒ කියන්නේ අතින් බාර දෙන කට්ටිය තමන් හෝ නියෝජිතයෙක් මගින් නිවැරදිව සෙට් වාර්තාව සම්පූර්ණ කරලා අගෝස්තු 15 වෙනිදාට පෙර ඔබට ලබා දෙන්න පුළුවන් අතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ CDMU අංශයට එහෙම නැත්නම් ප්‍රාදේශීය කාර්යාලයකට අතින් බාර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලියාපදිංචි තැපෑලෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයකට වාර්තාව ඔබට එවන්න පුළුවන්. වාර්තාව එවීම සම්බන්ධයෙන් මම කිව්වා මේ තක්සේරු වර්ෂයේ කාර්තුමය බදු ගෙවීමට අදාළව මේක ඇත්තටම තේරුම් ගන්න ඕනේ ඇස්තමේන්තුගත වාර්තාවක්. මේක නෙළඹෙන තක්සේරු වර්ෂයේ. දැන් අපි මේ සාකච්ඡා කරන්නේ 2022-23. 22-23 තක්සේරු වර්ෂයේදී
ඒ තක්සේරු වර්ෂයට අදාළව ඔබගේ බදු අය කළ හැකි ආදායම තක්සේරු ඒ කියන්නේ ඇස්තමේන්තුගත කරනවා. මට කොච්චරක් ලැබෙයිද? ඒ අනුව මම කොච්චරක් බද්දක් මේ තක්සේරු වර්ෂයේදී ගෙවන්න සිදු වෙයිද කියලා ඇස්තමේන්තු කරලා ලබා දීමක් තමයි මේ වාර්තාවෙන් කරන්නේ. ආදායම් බදු පනතේ නියම කරලා තියෙන්නේ. ඒ අනුව තක්සේරු වර්ෂය අපි දන්නවා 2022 තක්සේරු වර්ෂය ආරම්භ වෙන්නේ 2022 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා. කාර්තුවකට මාස 3යි. එතකොට එහෙනම් පළවෙනි කාර්තුව අවසන් වෙන්නේ ජුනි 30, දෙවෙනි කාර්තුව සැප්තැම්බර් 30, තුන්වෙනි කාර්තුව දෙසැම්බර් 31, හතරවෙනි කාර්තුව තක්සේරු වර්ෂය අවසන් වෙන 2023 මාර්තු 31. එහෙනම් මෙන්න මේ කාර්තු හතර අවසන් වෙලා ඒ කාර්තු වලට අදාළ කාර්තුමය බද්ද ඔබ ගෙවන්න ඕන. ගෙවන්න දේශීය ආදායම් පනත දීලා තිනවා කාර්තුව අවසන් වූ දින සිට මාස 1මාරක සහන කාලයක්. ඒ අනුව පළවෙනි කාර්තුව අවසන් වුණාට පස්සේ ඒ කාර්තුවට අදාළ බද්ද අගෝස්තු 15 හෝ ඊට පෙර ගෙවන්න ඕන. ඒ ආදී වශයෙන් දෙවන කාර්තුවට අදාළ බද්ද නොවැම්බර් 15ට පෙර, තුන්වෙනි කාර්තුවට අදාළ බද්ද 2023 පෙබරවාරි 15ට පෙර, අවසන් කාර්තුවට අදාළ බද්ද 2023 මැයි 15ට පෙර ගෙවන්න ඕන. ඒ ගෙවීමට අදාළ ආදායම් බදු ගෙවීම් පත්‍රිකාව පුරවනකොට අනිවාර්යයෙන්ම ඒකට අදාළ පේමන්ට් පීරියඩ් කෝඩ් එකක් ඇතුළත් කරන්න ඕනේ. ඒ පීරියඩ් කෝඩ් එක තක්සේරු වර්ෂය සහ කුමන කාර්තුවද කියන එක අනුව තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න පහසුයි. ඔයාලා මේ ස්ලයිඩ් එකේ පේනවා බලන්න 22 23 1. එක කියන්නේ පළවෙනි කාර්තුව. 22 23 කියන්නේ තක්සේරු වර්ෂය. 22 23 2 3 4 ආදී වශයෙන්. එතකොට මේ විදිහට සම්පූර්ණ කරපු ගෙවීම් පත්‍රිකාව ඔයාට ඔන්ලයින් මේ පේමන්ට් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකා බැංකුව හරහා පේමන්ට් එක කරන්න පුළුවන්. ඔයාට මේ සෙට් වාර්තාව සමග අපි ගෙවීම් පත්‍රිකාව එවලා තිනවා. ගෙවීම් පත්‍රිකාව ලැබුණේ නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්ුත් ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයෙන්ුත් ඒ වගේම ලංකා බැංකු ශාඛාවලිනුත් ඔබට ලබා ගන්න පුළුවනි. ඊළඟට මාර්ගගත ක්‍රමයටත් ඔයාට ගෙවීම් කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන උපදෙස් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. සෙට් වාර්තාව ඔයාට ලැබිලා නැත්නම් ඔයාට සෙට් වාර්තාව බාර දීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ලැබිලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා සෙට් වාර්තාව ලබා ගන්න ඕනේ. ඒ සඳහා ලබා ගන්න පහසුම ක්‍රමය තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ කස්ටමර් සපෝටින් ඇන්ඩ් ප්‍රොමෝෂන් යුනිට් එකෙන් ඊමේල් එකක් මගින් ඔයාට ලබා ගන්න පුළුවන්. ඊමේල් එක වන්න ඕනේ ඊමේල් ලිපිනය තමයි csp@ird.gov.lk කියන විද්‍යුත් ලිපිනය හරහා ඊමේල් එකක් එවලා ඔයාට සෙට් ආකෘතිය ලැබිලා නැත්නම් ඒක ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රධාන කාර්යාලයට පැමිණිලා ඒ අංශයෙන් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාදේශීය කාර්යාලයකින් ලබා ගන්න පුළුවන්. එසේ ලබාගෙන මම මේ පැහැදිලි කරන විදිහට නිවැරදිව සම්පූර්ණ කරලා පළමු ත්‍රිමාසික වාරිකය ගෙවීම සමගම මේ වාර්තාවත් අගෝස්තු 15 වෙනිදාට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න අවශ්‍යයි. අපි දැන් බලමු සෙට් ආකෘතිය සම්පූර්ණ කරන විදිහ. සෙට් වාර්තාව කොටස් 3කින් සමන්විතයි. ඒතර කොටස් 3න් පළමුවෙන්ම පළවෙනි කොටසේ උඩින්ම සඳහන් වෙනවා මේ සෙට් වාර්තාව මුල් ප්‍රකාශයද එහෙම නැත්නම් සංශෝධිත ප්‍රකාශයක්ද කියලා. ඒතර අගෝස්තු 15 ඔයා දෙන්න ඕනේ 22 23 තක්සේරු වර්ෂයට අදාළ ඔරිජිනල් ස්ටේට්මන්ට් එක. එතකොට අපි එතන තියෙන කොටුවේ ඉස්සෙල්ලාම ක්ලික් කරන්න ඕනේ. ඊළඟට තක්සේරු වර්ෂය තුල ඔයාගේ මේ තක්සේරු වර්ෂයට ඇස්තමේන්තුගත කරන ආදායම වෙනස් වුණොත් වෙනස් වෙන්න පුළුවන් නේ. වෙනස් වුණොත් සංශෝධිත වාර්තාවක් සංශෝධිත ප්‍රකාශයක් ඔයාලට දෙන්න පුළුවන්. ඒතකොට සංශෝධිත ප්‍රකාශය දෙනකොට රිවයිස්ඩ් ස්ටේට්මන්ට් කියන කොටස ක්ලික් කරන්න ඕනේ. එතකොට මේ ඔරිජිනල් ප්‍රකාශය දෙනකොට අනිවාර්යෙන් ක්ලික් කරන්න ඕනේ පළවෙනි කොටුව. ඊළඟට ආදායම් බදු වර්ගය සඳහන් කරන්න අවශ්‍යයි. ඔබගේ ලියාපදිංචි අංකය කුමන බද්දට යටත් ලියාපදිංචි තැනෙත්තෙක් විදිහටද ලියාපදිංචිලා තියෙන්නේ කියලා හඳුන්වන්න ඕන. ඒ කියන්නේ ඔයා තනි පුජ්‍යලයක් විදිහට නම් තනි පුජ්‍යල කියන කොටුවේ ක්ලික් එකක් දාන්න ඕනේ. ඊළඟට ඔයා පාර්ට්නර්ෂිප් එකක් නම් හවුල් ව්‍යාපාරයක් නම් හවුල් ව්‍යාපාරය කියන කොටුවේ ක්ලික් එක දාන්න ඕනේ.
එසේ නොවන සෑම තැනැත්තෙක්ම සමාගමක් වේවා තනි පුජ්‍යලෝ හෝ හවුල් ව්‍යාපාර නොවන සෑම තැනැත්තෙක්ම සංස්ථාපිත කියන කොටුවේ ක්ලික් එකක් දාන්න ඕන. ඊළඟට අපි මේ අස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය සම්පූර්ණ කරනකොට ඊළඟට මේකේ පළවෙනි කොටසේ තියෙන්නේ අස්තමේන්තුගත තක්සේරු කළ හැකි ආදායම ගණනය කර ගැනීම. දැන් 2022-23 තක්සේරු වර්ෂයේ සඳහා එක් ආදායම් ප්‍රභවයන්ගෙන් ඔබට කොපමණ ආදායමක් අපේක්ෂා කරනවද කියලා මුලින්ම සඳහන් කර ගැනීම. ඒ අනුව දේශීය ආදායම් පනත අනුව මූලික ආදායම් ප්‍රභව 4යි තියෙන්නේ. ඒ 4 අනුව සේවා නියුක්ති ආදායමෙන් ඔයා මේ තක්සේරු වර්ෂයේදී කොපමණ ප්‍රමාණයක් අපේක්ෂා කරනවද? ඊළඟට ව්‍යාපාර ආදායමෙන් ඔබට අයිතිව තියෙන සියලුම ව්‍යාපාරවලින් බද්දට යටත් වන ආදායම ලෙස ඔබ කොපමණ අපේක්ෂා කරනවද? ඊළඟට ආයෝජන ආදායම් වලින් කොහොම තක්සේරු වර්ෂය තුල කිසියම් ආයෝජනවත්කමක් ඔයා උපලබ්ධි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකේ ලාභ හැර ආයෝජනවත්කමක් උපලබ්ධි කිරීමෙන් බලාපොරොත්තු වෙන ලාභය එතනදී අතුලත් කරන්නේ ඒක ආයෝජන ආදායමක් වුණාට ඒ හැර අපේක්ෂා කරන අනිකුත් සියලුම ආයෝජන ආදායම් ඊළඟට ඇතුළත් කරනවා. මේවා අනුපිළිවෙලින් 10 20 30 කියන කොටු වලට ඇතුළත් කරන්න ඕන. ඇතුළත් කරලා ඒ ආදායම් ප්‍රභව තුනටම අන්තර්ගත කළ නොහැකි ඔයාට වෙන් කරගන්න බැරි මොකක් හෝ ආදායමක් තියෙනවා නම් ඒක 40 කොටුවේ වෙනත් ආදායම් යටතේ සඳහන් කරන්න ඕනේ. මේ ටිකේ එකතුව තමයි 50 කොටුවට අපි ගන්නේ 22-23 තක්සේරු වර්ෂය සඳහා ඔයාගේ ඇස්තමේන්තුගත කළ තක්සේරු කළ හැකි ආදායම විදිහට. ඇස්තමේන්තුගත වන තක්සේරු කළ හැකි ආදායම විදිහට. මොකද ප්‍රථමයෙන් කරගන්න ඕනේ ඒක පහසුයි. ඊළඟට ඇස්තමේන්තුගත තක්සේරු කළ හැකි ආදායම ඇස්තමේන්තුගත බදු අය කළ හැකි ආදායම බවට පරිවර්තනය කරගන්න අපිට දේශීය ආදායම් පනත අනුව අඩු කිරීම වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි සුදුසුකම් ලබන ගෙවීම් සහ සහන. 22-23 තක්සේරු වර්ෂයේ සඳහා ඔබ ඇස්තමේන්තුගත කරන ඔබගේ සුදුසුකම් ලබන ගෙවීම් වල එකතුව 60 කොටුවට ඇතුළත් කරන්න ඕන. එතකොට ඔබට ලබාගත හැකි සුදුසුකම් ලබන ගෙවීම් සෙට් ආකෘතියට අදාළ උපදේශ පත්‍රිකාව වෙබ්සයිට් එකේ තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලා ගන්න පුළුවන්. භාෂා මාධ්‍ය තුනෙම සඳහන් වෙනවා. ඊළඟට 70 කොටුවට ඇතුළත් කරන්න ඕනේ තක්සේරු වර්ෂය සඳහා ඔබට හිමි වන සහන. එතකොට සහන මොනවද කියන එක සම්බන්ධයෙන් අපි දන්නවා ලංකාවේ පුරවැසියෙක් හෝ වාසික පුජ්‍යලයකට අදාළව තක්සේරු වර්ෂයක් සඳහා මිලියන 3ක සහනයක් ලැබෙනවා. ඊළඟට ආයෝජන ආදායම් තුල කුලී ආදායම අතුලත් වෙලා තියෙනවා නම් වාසික පුජ්‍යලයකගේ ඒ දල කුලියෙන් 25%ක සහනයක් ලබා ගන්න පුළුවනි. ඊට අමතරව වාසික පුජ්‍යලයකට තක්සේරු වර්ෂයක් සඳහා මිලියන 1.2ක වියදම් සහනයක් ලබා ගන්න පුළුවන්. මේ විස්තරාත්මක උපදේශ පත්‍රිකාවේ ඔබට බලා ගන්න පුළුවන්. ඒවයි අපේක්ෂා කරන ප්‍රමාණයන්ගේ එකතුව 70 කොටුවට ඇතුළත් කරන්න. දැන් 60 සහ 70 කොටු දෙකේ එකතුව 50 කොටුවෙන් අඩු කරනවා. 50 කොටුවේ තියෙන අගෙන් අඩු කරනවා. අඩු කරාම එනවා 80 කොටුවට තක්සේරු වර්ෂය සඳහා ඇස්තමේන්තුගත වන බදු අය කළ හැකි ආදායම. මෙන්න මේ බදු අය කළ හැකි ආදායම මත තමයි බද්ද ගණනය කරන්නේ. 22-23 තක්සේරු වර්ෂය සඳහා ඇස්තමේන්තුගත බද්ද ගණනය කර ගැනීම සඳහා සෙට් ප්‍රකාශයේ දෙවන කොටසට ඔබ පැමිණිය යුතුයි. දෙවන කොටස පසුපිටුවේ සඳහන් වෙලා තියෙනවා. එතකොට දෙවන කොටසේ එක් ආදායම් ස්වභාවයන් එක් ක්‍රියාකාරකමේ ස්වභාවය ඔය ඇතුළත් කරන්න ඕනේ. මොකද සමහර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ බදු අනුපාතය වෙනස් වෙන නිසා. දැන් තක්සේරු වන ඇස්තමේන්තුගත ආදායම තුල තියෙනවා ව්‍යාපාර ආදායම, සේවා නියුක්ති ආදායම, ආයෝජන ආදායම, වෙනත් ආදායම. එතකොට ඔබගේ ව්‍යාපාර ආදායම ඇතුලේ තියෙන්න පුළුවන් විශේෂ අනුපාත අදාළ වන ව්‍යාපාර ස්වභාවයන්. එනම් ව්‍යාපාර ස්වභාවයේ මේ ක්‍රියාකාරකම් කියන කොටුවේ ඇතුළත් කරනවා. අපි උදාහරණයක් විදිහට හිතමු ඉදිකිරීම් සේවා සපයන ව්‍යාපාරයක්. ඊට අදාළ වෙන බදු අනුපාතයේ සමාගමක් සම්බන්ධයෙන් සලකනකොට 14%. එහෙමනම් ඉදිකිරීම් සේවා කියලා ඇක්ටිවිටි එකේ සඳහන් කරලා ඉදිකිරීම් සේවා ව්‍යාපාරයෙන් ලැබූ ලාභය බද්දට යටත් වන ලාභය ඇස්තමේන්තුගත බදු අය කළ හැකි ආදායම කියන කොටුවේ කියන්නේ 81 2 3 ආදී වශයෙන් කොටුවක ඇතුළත් කරලා ඒකට අදාළව ටැක්ස් රේට් එක 14%යි. උපදෙස් පත්‍රිකාවෙන් මේවා ඔබට
දැනගන්න පුළුවනි. ඒ රේට් එක ඇතුළත් කරලා ඒ අනුපාතයට ගණනය වන බද්ද 90 1 2 3 ආදී කොටුවල ඇතුළත් කරන්න ඕන. පුජ්‍යලයන් සම්බන්ධයෙන් සලකනකොට පුජ්‍යලයන්ගේ බදු අය කළ හැකි ආදායමෙන් පළවෙනි මිලියන 3ට 106යි, ඊළඟ මිලියන 3ට 112යි, ඉතිරි බදු අය කළ හැකි ආදායමට 118යි. ආදි වශයෙන් ගණනය කළා ඇතුළත් කරන්න ඕනේ. ඒ ක්‍රියාකාරකමේ ඇස්තමේන්තුගත බදු අය කළ හැකි ආදායම් වල එකතුව 80 කොටුවට එනවා. ඒ 80 කොටුවට එන එකතුව තමයි සෙට් ආකෘතියේ 80 කොටුවේ ඔබ ඇතුළත් උනේ. ඊළඟට වර්ෂයට අදාළ ඇස්තමේන්තුගත මුළු බදු ප්‍රමාණය 90 කොටුවට එනවා. ඒ 90 කොටුවේ වර්ෂයට අදාළ ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රමාණය ඇතුළත් කරන්න ඕනේ පළමු පිටුවේ 90 කොටුවේ වර්ෂයට අදාළ ඇස්තමේන්තුගත බදු බැඳියාව ලෙස. ඊළඟට ඔබට අයිතිය තියෙනවා තක්සේරු වර්ෂයේ සඳහා බදු බැර මේ ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් අඩු කරගන්න. එතෙන්දී ඔබට මේ ඇස්තමේන්තුගත විදේශ බදු බැර තියෙනවා නම් 100 කොටුවේ ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔබගේ සේවා නියුක්ති ආදායමෙන් අත්තිකාරම් පුජ්‍යල ආදායම් බද්දක් මේ වෙනකොට අඩු කරගෙන තියෙනවා නම් අඩු කරගන්න අපේක්ෂා කෙරෙනවා නම් ඒ ප්‍රමාණය ගණනය කරලා 110 කොටුවට ඇතුළත් කරන්න ඕන. ඇතුළත් කළාට පස්සේ 120 කොටුවේ ඔබට ලැබෙනවා තක්සේරු වර්ෂයට අදාළ ගෙවිය යුතු ඇස්තමේන්තුගත වන බදු ප්‍රමාණය. ඔබට පැහැදිලි ඇති. අපි දැන් ඊළඟට බලමු ත්‍රිමාසික ගෙවිය යුතු බදු ප්‍රමාණය ගණනය කරගන්න ආකාරය. ඒ ගණනය කරන්න කලින් ඔබට මේ ස්ලයිඩ් එකේ ඊළඟට පෙනෙන්නේ සෙට් ආකෘතියේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ සෙට් ආකෘතිය අසං කරන්න ඕනේ අවසානයේදී. ඔබ වෙනින් නියෝජිතයෙක් මේක සම්පූර්ණ කරා නම් මේක අසත්‍ය හෝ නොමග යවන සුළු තොරතුරු මෙහි ඇතුළත් කරේ නැහැ කියන ප්‍රකාශයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ නියෝජිතයා අසං කරන්න ඕනේ. නියෝජිතයෙක් නොව ඔබ මේක සම්පූර්ණ කරා නම් ඔබ අසං කරන්න ඕන. ඊළාට මේ තියෙන්නේ බදු බැර සම්බන්ධයෙන් තියෙන උපලේඛනය. මුල් සෙට් ආකෘතිය සමග අපි මේ උපලේඛනය ඔබට ලබා දෙනවා. ඊළාට හැම ත්‍රිමාසික වාරිකයක් ගෙවීමකදීම බදු බැර ඔබට හිමි වෙනවා නම් අපේක්ෂා කරනවා නම් ඒ බදු බැර අඩු කිරීමක් කරන්න අවශ්‍ය නම් ඔයාලට මේ ක්‍රෙඩිට් ෂෙඩියුල් එක හැම ත්‍රිමාසික වාරිකයක් සමගම ලබා දෙන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට පළමු එක අපි සෙට් ආකෘතියත් එක්කලා ලබා දෙනවානේ. දෙවෙනි එකේදී ගෙවිය යුතු බදු බැර හේතුවෙන් වෙනස් වෙනවා නම් නැවත බදු බැර උපලේඛනයක් සම්පූර්ණ කරලා ලබා දෙන්න ඕනේ දෙවෙනි වාරිකයේ ගෙවනකොට. ඒක සංශෝධිත වාර්තාවක් නෙවෙයි. හොඳයි. තුන්වෙනි වාරිකයේ ගෙවනකොට නැවත බදු බැර වෙනස් වෙනවා නම් ආපහු මේ එකක් දෙන්න ඕනේ. ඒතර මේවා අපි ඉස්සෙල්ලා සෙට් වාර්තාව ලබාගත් විදිහටම ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාල වලින් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි දැන් බලමු ත්‍රිමාසික වාරික ගෙවීම ගණනය කරගන්න ආකාරය. ත්‍රිමාසික වාරික ගෙවීම ගණනය කරගන්නකොට මෙන්න මේ ආකාරයට ගණනය කර ගැනීම ඔබට පහසු වෙනවා. මේ ෆෝමියුලා එකෙන් පැහැදිලි කරලා තියෙන්නේ එක් ත්‍රිමාසික වාරික ගෙවීම කොපමණද කියලා ගණනය කර ගැනීම. ඒකෙදී අපි කරන්නේ සෙට් ආකෘතියේ 120 කොටුවේ ඇතුළත් කරපු ගෙවිය යුතු බදු ප්‍රමාණය ඒ ලෙස සඳහන් කරනවා. ගෙවන්න තියෙන වාරිකයේ ඇතුළුව වාරික ගණන තමයි B වල ඇතුළත් කරන්නේ. දැන් අපි පළවෙනි වාරිකය නම් ගණනය කරගන්නේ වාරික 4යි. ඉස්සරහට ඔක්කොම වාරික 4ක් ගෙවන්න තියෙන මේ වාරිකයත් එක්කලා ගණනය කරන්නේ දෙවෙනි වාරිකය නම් B කියලා කියන්නේ දෙවන වාරිකයයි ඉදිරියට තව වාරික දෙකයි. ඒ කියන්නේ මුළු වාරික 3යි. ඒ විදිහට. ඊළඟට C කියලා කියන්නේ C වලින් අදහස් කරන්නේ අපි ගෙවන වාරිකයට පෙර කරන ලද බදු ගෙවීම. ඒ කියන්නේ මේ ගෙවන වාරිකයට පෙර සිදු කළ බදු ගෙවීම වාරික ගෙවීම කරලා තිනවා නම් ඒ වාරික ප්‍රමාණයයි. ඊළඟට මොනවා හරි withholding tax තිනවා නම් ඊළඟට අත්තිකාරං ආදායම් බදු තිනවා නම් අන්න ඒවැ එකතුව. දැන් උදාහරණයක් හැටියට හිතන්නකෝ ඔයා ගණනය කරගන්න යන්නේ දෙවෙනි කාර්තුමය බද්ද කියලා. එතකොට පළවෙනි වාරිකයේ ගෙවලා තිනවා කලින් අගෝස්තු 15 ඒකයි ඊට අමතරව තියෙන අත්තිකාරං ආදායම් බදු withholding tax අන්න ඒවැ එකතුව තමයි C.
එතකොට ඒ කියන්නේ වර්ෂයට අදාළ ගෙවිය යුතු මුළු බද්ද. ඒකෙන් අපි එතෙක් ගෙවූ බදු ප්‍රමාණය සහ බදු බැර ලෙස ලබා ගන්නා ප්‍රමාණය අඩු කරාම ඉතිරි වෙන්නේ ඉතිරි කාර්තු සඳහා අදාළ වන බද්ද. එතකොට ඉතිරි කාර්තු ප්‍රමාණයෙන් ඒ බද්ද බෙදුවාම ලැබෙනවා අපිට ඊළඟ කාර්තුවට ගෙවන්න සිදුවන බද්ද. එමයි බද්ද ගණනය කර ගැනීම අපි සිදු කරන්නේ. ඒතර මේ සටහනේ පෙන්වන්නේ B ලෙස අපි සඳහන් කරන්නේ මොකක්ද කියන එකයි. ඊළඟට සුද්ධ ත්‍රිමාසික වාරික ගෙවීම. දැන් එක් කාර්තුමේ බද්දක් ගණනය කළාට පස්සේ යම් තැනැත්තෙකුට තියෙන්න පුළුවන් තවත් බදු බැර. අපි අර බදු බැර උපලේඛනයේ සඳහන් කරන. අන්නේ බදු බැර ත්‍රිමාසික වාරිකයකට අදාළ ගෙවිය යුතු ප්‍රමාණයෙන් අඩු කරාම සුද්ධ ත්‍රිමාසික වාරිකය ලැබෙනවා. එතකොට සුද්ධ ත්‍රිමාසික වාරිකය ගන්න අපි ඉස්සෙල්ලා ගණනය කරපු කාර්තුවට අදාළ බද්දෙන් අඩු කරනවා අත්තිකාලම් ගෙවීම සහ වෙනත් බදු බැර තියෙනවා නම් ඒව අඩු කරනවා. එතකොට වෙනත් බදු බැර හැටියට අපිට ගන්න පුළුවනි අපි මේ සලකා බලන ත්‍රිමාසිකයේ සඳහා අත්තිකාරම් වාරික ගෙවීම කරලා තියෙනවා නම් ඒ අත්තිකාරම් වාරික ගෙවීම ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට හවුල් ව්‍යාපාරයක ගෙවන ලද වාරික වලින් හවුල් කරුවෙකුට අදාළ වන කොටස ඇතුළත් කරන්න පුළුවන්. අන්න ඒවා F විදියට අපි හඳුන්වනවා. කාර්තුවට අදාළව ගෙවිය යුතු ප්‍රමාණයෙන් ඔන්න ඔය බදු බැර ප්‍රමාණය අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා සුද්ධ ත්‍රිමාසික වාරිකය. සුද්ධ ත්‍රිමාසික වාරිකය. ඒක තමයි මේ කාර්තුවේ අදාළව નિયમિત දිනයට පෙර ගෙවන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ සෙට් ආකෘතියට අදාළ ආදායම් බදු පනතේ නියමයන් උල්ලංඝනය වුණොත් ඒකට අදාළව දණ්ඩන මොනවද කියන එක සම්බන්ධයෙන්. එතකොට ඔබට පැහැදිලි සෙට් ආකෘති පත්‍රය ඉදිරිපත් නොකිරීම මත රුපියල් මිලියනයක දණ්ඩනයකට යටත් විය හැකි. ඊළඟට වැරදි සෙට් වාර්තාවක් ඉදිරිපත් කළොත් ඒ වාර්තාව ඉදිරිපත් කිරීම නිසා අඩුවන බදු ප්‍රමාණය 25ක් සිට 75ක් දක්වා දණ්ඩනයකට යටත් විය හැකි. ඊළඟට නොමග යවන සුළු සෙට් වාර්තාවක් දුන්නොත් ඒකට රුපියල් 50000ක දණ්ඩනයකට යටත් විය හැකි. ඊළඟට හිතාමතා වංචා කිරීමේ චේතනාවකින් සෙට් වාර්තාවක් ලබා දුන්නොත් රුපියල් මිලියනයක දණ්ඩනයකට එක් අවුරුදු බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දණ්ඩන දෙකටම යටත් විය හැකි. ඊට අමතරව ත්‍රිමාසික වාරිකය નિયમિત දින ගෙව්වේ නැත්තම් එහෙම නැත්තම් ප්‍රමාද වෙලා નિયમિત දිනට පසුව ප්‍රමාද වෙලා ගෙවුවොත් අඩුවෙන් ගෙවුවොත් 10%ක දණ්ඩනයකට ඔබ යටත් විය හැකි. ඊළඟට චේතනාන්විතව ගෙවීම පැහැර හැරියොත් හිතාමතා ගෙවීම පැහැර හැරියොත් ඒ තැනැත්තෙකු සම්බන්ධයෙන් දේශීය ආදායම් පනතේ 189 වගන්තිය අනුව මිලියන 10ක් දක්වා දණ්ඩනයකට හෝ අවුරුදු 2ක සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් විය හැකි. ඊට අමතරව අඩුවෙන් ත්‍රිමාසික වාරිකය ගෙවුවොත් ඒ සම්බන්ධයෙන් 1.5ක පොලියක් දණ්ඩනයකට අමතරව පොලියකුත් අන්තර්ගත වෙනවා. ඒ අනුව 1.5ක පොලියක් පැනවීම සිදු කළ හැකි ප්‍රමාද වේලා ගෙවුවොත් හෝ නොගෙවා සිටියොත්. ඊළඟට මම ඉස්සර පැහැදිලි කරා ගෙවිය යුතු දිනය එන්නේ හැම කාර්තුවක්ම අවසන් වෙලා මාස එකමාරක් ගත වුණාට පස්සේ එදාට පෙර ගෙවන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි වාරිකයේ අගෝස්තු 15ට පෙර ගෙවන්න ඕනේ. ඊළඟට එදාට පෙර ගෙවුවේ නැත්නම් තමයි ප්‍රමාද වීම ලෙස සලකන්නේ. අපි දැන් බලමු උදාහරණ කිහිපයක් මේ ගණනය කර ගැනීම සිදු කරන්නේ කොහොමද කියලා. උදාහරණ 1 සඳහන් වෙනවා රුවන් ABC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී 2022-23 තක්සේරු වර්ෂය සඳහා එය අපේක්ෂා කරන ආදායම් මෙහි සඳහන් වෙනවා. එය අපේක්ෂා කරනවා සේවා නියුක්ති ආදායම මිලියන 5.5ක්. ඒක එතකොට අත්තිකාරම් පුජ්‍යල ආදායම් බද්ද අඩු කරන්න කියලා එයා ප්‍රකාශයක් දීලා නැහැ.
ඊළඟට පොලි ආදායම මිලියන 2.2ක්. ඒකෙන් අත්තිකාරම් ආදායම් බද්ද අඩු කරන්න කියලා ඉල්ලීමක් කළා නැහැ. ඊළඟට බද්දට යටත් විය හැකි ව්‍යාපාර ආදායම ඇස්තමේන්තු ගත කරනවා යා මිලියන 1ක් හැටියට. තක්සේරු වර්ෂය සඳහා සේවා නියුක්ති ආදායමේ මූල්‍ය සහ මූල්‍ය නොවන ප්‍රතිලාභ ඇතුළත් වෙලා තියෙනවා. අඩු කිරීම හැටියට මෙයා අපේක්ෂා කරනවා සෞඛ්‍ය සහ රක්ෂණ සඳහා රුපියල් 2,75,000ක්. කොටස් මිලදී ගැනීම සඳහා ලක්ෂ 6ක්. දරුවන්ගේ පාසල් ගාස්තු ලෙස ලක්ෂ 5ක්. ඊට අමතරව පිරිකාරෝහලට එයා වාර්ෂික පරිත්‍යාගයක් කරනවා රුපියල් ලක්ෂයක. ගමේ සමෘද්ධි ප්‍රතිලාභී පවුලක කාන්තාවක් නගරයේ හස්තකර්මාන්ත සාප්පුවක් ආරම්භ කිරීම පිළිබඳව මෙයාගෙන් උපදෙස් ලබාගෙන තිනවා. ඒ සඳහා ලක්ෂයක මූල්‍ය දායකත්වයක් මෙයා දෙන්න අපේක්ෂා කරනවා. ඒකෙන් සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් තහවුරු කිරීමක් එයාට ලබා ගන්නත් පුළුවන්. ඒ අනුව දැන් රුවන් මහතාගේ 2022-23 තක්සේරු වර්ෂයේ සඳහා ඇස්තමේන්තුගත බදු ප්‍රමාණය ගණනය කරනකොට සේවා නියුක්ති ආදායමෙන් මිලියන 5.5යි, පොලි ආදායම ආයෝජන ආදායම යටතේ 2.2යි, ව්‍යාපාර ආදායම මිලියන 1යි. එතකොට ඇස්තමේන්තුගත වන තක්සේරු කළ හැකි මුළු ආදායම මිලියන 8.7යි. මේක තමයි අපි අර ඉස්සෙල්ලා 50 කොටුවේ ඇතුළත් කරේ, ඔබට මතක ඇති. ඊළඟට අඩු කරන සහන දැන් මෙයා ඉල්ලලා තිච්ච වියදම් අපි ගන්නවා වියදම් සහන. වියදම් හැටියට මෙයා ඉල්ලලා තිච්ච ප්‍රමාණයන්ගේ මුළු එකතුව මිලියන 1.375ක් 13,75,000ක්. නමුත් අපි දන්නවා වියදම් සහනය ලැබෙන්නේ වාසික පුජ්‍යලයකට මිලියන 1.2යි අවුරුද්දකට. එහෙනම් වැඩි ප්‍රමාණය ඊට වැඩිය දෙන්නේ නැහැ. එහෙනම් වියදම් සහනයේ හැටියට මිලියන 1.2ක් අඩු කරනවා. මෙයා පුජ්‍යලයක් නිසා පුජ්‍යල සහනය ලැබෙනවා මිලියන 3ක්. ඒකත් අඩු කරනවා. ඊළඟ සුදුසුකම් ලබන ගෙවීම මේ තක්සේරු වර්ෂයේ අපේක්ෂා කරනවා පිළිකාරෝහලට ලක්ෂයක්. ඒක අඩු කරන්න ඉඩ දෙන්න පුළුවන් රජයට කරන පරිත්‍යාගයක් නිසා. ඊළඟට සමෘද්ධි ප්‍රතිලාභී පවුලක කාන්තාවකට ලබා දෙන්න අපේක්ෂා කරන ලක්ෂයත් අඩු කරාම අපිට ලැබෙනවා තක්සේරු වර්ෂය සඳහා ඇස්තමේන්තුගත වන බදු අය කළ හැකි ආදායම මිලියන 4.3ක්. ඔක තමයි සෙට් වාර්තාවේ 80 කොටුවට ඇතුළත් කරනවා කියලා අපි කිව්වේ. දැන් අපි බද්ද ගණනය කරගන්නවා. මතක ඇති ඔබට අර අපි සෙට් වාර්තාවේ දෙවෙනි කොටසෙන් කරපු කාර්යය. දැන් බද්ද ගණනය කරනකොට මෙයාගේ ආදායම තුළ විශේෂ බදු අනුපාත නොතිබුණු නිසා අපි මේ බදු අය කළ හැකි ආදායමෙන් පළවෙනි මිලියන 3ට 106ක් ගන්නවා. එතකොට 4.3න් පළවෙනි මිලියන 3 අඩු කරාම ඉතිරි ප්‍රමාණය 1.3යි. ඒකට 112ක් ගන්නවා. මුළු බද්ද 3,36,000යි. මේක තමයි මේ තක්සේරු වර්ෂය සඳහා රුවන් මහතාගේ ගෙවීමට අපේක්ෂා කරන මුළු බදු ප්‍රමාණය 3,36,000යි. ඔක තමයි සෙට් ආකෘතියෙන් අපිට වාර්තා කරන්න. මම මෙච්චරක් මේ අවුරුද්දේ ගෙවන්න බලාපොරොත්තු වෙනවා. ඒක වෙනස් වුණොත් සංශෝධිත වාර්තාවක් ඕනෑම අවස්ථාවක දෙන්න පුළුවනි. ඊළඟට අපි වාරිකයකට කොච්චරක් ගෙවනවද කියන එක දැන් මේ වාරිකය ගණනය කර ගැනීම අපිට වාර්තා කරන්න අවශ්‍ය නැහැ. ගෙවන ප්‍රමාණය තීරණය කරන්න. දැන් ඔබ මොකද කරන්නේ? වර්ෂයට අදාළව ගෙවිය යුතු 3,36,000න් අඩු කරනවා මෙතෙක් ගෙවූ වාරික තියනවා නම් ඒව. ඒතකොට පළවෙනි වාරිකය නිසා අපි ගණනය කරන්නේ මෙතෙක් ගෙවූ ඒවා නෑ බිඳුවයි. ඉදිරියට වාරික 4ක් ගෙවන්න තියෙනවා. එහෙනම් 4ෙන් බෙදනවා. එහෙනම් first installment payable අපිට ලැබෙනවා පළවෙනි වාරිකයේ ලෙස ගෙවිය යුතු ප්‍රමාණය 84,000ක්. මේක තමයි එයා පළමු ත්‍රිමාසික වාරිකය සඳහා ගෙවන්න ඕන. දැන් බදු බැර මෙයාට තියෙනවා නම් දැන් මේ අභ්‍යාසයේ බදු බැර සම්බන්ධයෙන් ඇතුළත් කළා නැහැ. බදු බැර තියෙනවා නම් ඒ බදු බැර මේකෙන් අඩු කළාට පස්සේ ශුද්ධ ත්‍රිමාසික වාරිකයේ විදියට ගෙවන්න සිදුවන ප්‍රමාණය එනවා. මේ ගණනය කිරීම ටික සෙට් ආකෘතිය තුල වාර්තා කරන්න අවශ්‍ය නැහැ. නියමිත දිනට ගණනය කළා ගෙවීමයි කරන්න අවශ්‍ය. අපි තව උදාහරණයක් බලමු. මහාචාර්ය මහේෂ් කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව සේවය කරනවා.
ඊට අමතරව පශ්චාත් උපාධි පීඨයටත් තමන්ගේ සේවය ලබා දෙනවා. ඒ තුලින් මාසික ගෙවීමක් ලබා ගන්නවා. 2022-23 තක්සේරු වර්ෂයේ සඳහා අපේක්ෂා කරන ආදායම් තොරතුරු අපිට දීලා තියෙනවා. ඒව තමයි කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලැබිය හැකි සේවා නියුක්ති ආදායම. අපි ඒක එතකොට එයාගේ ප්‍රාථමික සේවා නියුක්තිය ලෙස හඳුන්වුවොත් මිලියන 4,6,80,000යි. ඒ සඳහා විශ්වවිද්‍යාලයට අත්තිකාරම් පුජ්‍යල ආදායම් බද්ධ APIT අඩු කරන්න ප්‍රකාශයක් දීලා තිනවා. කන්සෙන්ට් එකක්. පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයෙන් ද්විතීයික සේවා නියුක්ති ආදායම හැටියට යාට රුපියල් ලක්ෂ 2ක් ලැබෙනවා. ඒ සඳහා APIT අඩු කරන්න එකඟතාව පළ කරලා තිනවා. ඒ එකඟතාව පළ කරනකොට ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් එකේ මාසික ආදායම් පරාසය මත 12%ක බදු අනුපාතයක් එයා සඳහන් කරලා තිනවා. අපිට මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් භාගත කරගන්න පුළුවනි මේ APIT අඩු කිරීම සම්බන්ධ තොරතුරු උපලේඛන හැටියට. ඊළඟට පොලි ආදායම රුපියල් ලක්ෂ 7යි. ඒ සඳහා අත්තිකාරම් ආදායම් බද්ධ අඩු කරන්න එකකතාව පළ කළා නැහැ. කුලී ආදායම ලක්ෂ 9යි. ඒ සඳහා අත්තිකාරම් ආදායම් බද්ධ අඩු කරන්න එකකතාව පළ කළා නැහැ. සේවා නියුක්ති ආදායම තුල මූල්‍ය සහ මූල්‍ය නොවන ප්‍රතිලාභ ඇතුළත් වෙලා තියෙනවා. අපේක්ෂිත වියදම් සෞඛ්‍ය වියදම් සහ වෛද්‍ය රක්ෂණය සඳහා ලක්ෂයක්. නිවාස ණය පොලි 1,50,000ක්. දරුවගේ පාසල් ගාස්තු විදිහට 1,45,000ක් කොටස් මිලදී ගන්න ලක්ෂ 4ක් වියදම් කරන්න අපේක්ෂා කරනවා. ඊට අමතරව මහාචාර්යවරයා එයාගේ පරිශ්‍රයේ සවි කරපු සූර්ය පැනලයක් ලබා ගැනීම සඳහා මිලියන 1.2ක් වැය කරන්න අපේක්ෂා කරනවා. ඒක ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කරන සූර්ය පැනලයක්. අපි දැන් බලමු මහාචාර්ය මහේෂ් මහතාගේ 2022-23 තක්සේරු වර්ෂයේ පළමු ත්‍රිමාසික වාරිකය ගණනය කර ගන්න ආකාරය. එහෙනම් ඊට කලින් අපි සෙට් ආකෘතියට ඇතුළත් කරන තොරතුරු ටික ගණනය කර ගන්නවා. එතෙන්දී සේවා නියුක්ති ආදායම ප්‍රාථමික සේවා නියුක්තිය සහ ද්විතීයික සේවා නියුක්තිය දෙකෙන් එකතුව මිලියන 4,80,000යි. ආයෝජන ආදායම් යටතේ අපි දැක්ක ආදායම් වර්ග දෙකක් තිබුණා. පොලි ආදායම ලක්ෂ 7යි. කුලී ආදායම ලක්ෂ 9යි. මහාචාර්ය මහේෂ් මහතාට ව්‍යාපාර ආදායම් නැහැ. වෙනත් ආදායම් නැහැ. එහෙනම් මේ ටිකේ එකතුව අර සෙට් ආකෘතියේ 50 කොටුවට ඇතුළත් කරන එස්ටිමේට්ගත තක්සේරු කළ හැකි ආදායම මිලියන 6යි 4,80,000යි. ඊළඟට අඩුවන සහන කුලී සහනයේ තියෙන කුලී ආදායමක් තියෙන නිසා දල කුලියෙන් 25%ක් වාසික පුජ්‍යලයකට විතරයි. එනම් 2,25,000ක සහනයක්. ඊළඟට අපේක්ෂා කරන වියදම් සහන වියදම් වල මුළු එකතුව 7,95,000යි මිලියන 1.2කට වඩා අඩුයි. එන 7,95,000ක් අඩු කරන්න පුළුවන්. මහාචාර්ය මහේෂ් මහතා වාසික පුජ්‍යලයක් ලංකාවේ පුරවැසියෙක්. ඒ නිසා පර්සනල් රිලීෆ් එක මිලියන 3ක් අඩු කරන්න පුළුවන්. ඊට අමතරව සුදුසුකම් ලබන ගෙවීම යටතේ මහාචාර්ය මහතාට තිබුණේ 2022-23 තක්සේරු වර්ෂයේ සඳහා අපේක්ෂා කරන්නේ සූර්ය පැනල අත්පත් කර ගැනීමේ වියදම් සහනය. ඒක ලබා දෙන්නේ තක්සේරු වර්ෂයේ තුල ඒ වෙනුවෙන් උපරිම ලක්ෂ 6යි. එතකොට 1.2ක් වියදම් කරලා තිබුණත් මේ තක්සේරු වර්ෂයේදී අඩු කරන්න පුළුවන්. එයාට ලක්ෂ 6ක්. ඒ අනුව ලක්ෂ 6ක් අඩු කරන්න අපේක්ෂා කරනවා. ඒ අනුව ගණනය වෙන එස්ටිමේට්ගත බදු අය කළ හැකි ආදායම වෙන්නේ මිලියන 1,08,60,000යි. මෙන්න මේක තමයි අපි ඇතුළත් කරන්නේ 80 කොටුවට සෙට් රිටර්න් එකේ. දැන් අපි දෙවෙනි උපලේඛනය උපයෝගී කරගෙන ගණනය කරනවා බද්ද ගණනය කරනකොට මේ පුජ්‍යලයක් එහෙනම් මෙයාගේ බදු අය කළ හැකි ආදායමේ පළවෙනි මිලියන 3ට 6%ක් ඉතිරි වෙලා තියෙන මිලියන 1.86යි. එහෙනම් ඒකට 6%ක් ගත්තම 1,11,600යි. ඒ තමයි දල ඇස්ටිමේට්ගත බදු බැලියාව තක්සේරු වර්ෂය සඳහා. එතකොට මහාචාර්ය මහේෂ් මහතා තමන්ගේ සේවා නියුක්ති ආදායම මත කන්සෙන්ට් දීලා තිබුණා APIT ඩිඩක්ට් කරන්න කියලා. එහෙමනම් සේවා නියුක්ති ආදායම මත
කොච්චර KPIT ඩිඩක්ට් වෙනවද කියලා ගණනය කරගන්න පුළුවන්. ඒක ගණනය කරගන්න ආකාරය මේ විදිහට ගණනය කරගන්න පුළුවන්. ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් එකකින් අවුරුද්ද තුල අපේක්ෂා කරනවා මිලියන 4,6,80,000ක්. ඒකෙන් පුජ්‍යල සහනය මිලියන 3ක් අඩු කරාට පස්සේ එස්ටිමේට්ගත බද්දට යටත් සේවා නියුක්ති ආදායම ලැබෙනවා මිලියන 1,6,80,000ක්. ඒකට 106යි එතකොට බද්ද. ඒ කියන්නේ 1,800,000යි. සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට් එකකින් ඉන්කම් එක ලක්ෂ 2යි. ඒ එකකතාව පළ කරලා තීච්ච ප්‍රකාශය තුල 12ක අනුපාතයක් සඳහන් කරලා තිබුණා ඔබට මතකයි. එන ලක්ෂ 2කට 12ක් කියන්නේ 24000යි. ඒ අනුව සේවා නියුක්ති ආදායමේදී අපේක්ෂා කරනවා APIT හැටියට ඩිඩක්ට් වෙයි කියලා 1,24,800ක්. එහෙනම් 1,24,800 තක්සේරු වර්ෂයේ සඳහා ගෙවිය යුතු යයි එස්ටිමේට් ගත වන බදු ප්‍රමාණයෙන් අඩු කළාට පස්සේ එයා තවදුරටත් ගෙවිය යුතු බද්දක් තක්සේරු වර්ෂයේ සඳහා නැහැ. හැබැයි එහෙම නැහැ කියලා සෙට් ආකෘතිය නොදී ඉන්න බෑ. සෙට් ආකෘතිය නොදී හිටියොත් දණ්ඩනයකට යටත් වෙනවා සෙට් ආකෘතිය බාර දීම මත. මේව බද්දරකට යටත් වෙන්නේ කියලා දැනගන්නේ අපි ඕක බාර දුන්නොත් නේ. ඒ නිසා බාර දෙන්න අවශ්‍යයි. ඒකෙන් ඔබට පැහැදිලි වෙනවා සේවා නියුක්ති ආදායම විතරක් තිබුණත් සෙට් ආකෘතිය බාර දෙන්න ඕනේ. සේවා නියුක්ති ආදායම තිබිලා වෙනත් ආදායම් නොතිබුණත් සෙට් ආකෘතිය බාර දෙන්න අවශ්‍යයි. තවදුරටත් වැඩිදුර විස්තර ඔබට අවශ්‍ය නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ir.gov.lk වෙබ් සයිට් එක හරහා ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන උපදෙස් අපේ සෙට් ආකෘතිය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් උපදෙස් පත්‍රිකාවෙන් ලබා ගන්න පුළුවනි. එහෙමනම් හැමෝටම ස්තුතියි.